හොඳයි අපි කතා බහ කරා කොහොමද මේ දේවල් ටික ඒ කියන්නේ HTML ડોකියුමන්ට් එකක් නිර්මාණය කරනකොට ඒ නිර්මාණය කරන HTML ડોකියුමන්ට් එකේ මොන විදිහටද අපි දේවල් ඇතුළත් කිරීම කරන්නේ අපේ වෙබ් පේජ් එක ප්‍රිවිව් එක අපිට බලා ගන්න පුළුවන් වෙන විදිහට කියලා. ඒකට අදාළව අපි කතා කරා HTML ડોකියුමන්ට් එකක අනිවාර්යෙන් starting tag එකක් සහ closing tag එකක් තියෙනෝනේ HTML කියලා. ඒකෙන් තමයි HTML ડોකියුමන්ට් එක define වෙන්නේ. සහ HTML ડોකියුමන්ට් එකක header සහ head සහ body කියලා ප්‍රධාන වශයෙන් section දෙකක් තියෙනවා කියලා කතා බහ කරා. ඒ වගේම අපි title tag එක ගැන කතා කරා. browser එක open කරාම browser එකේ උඩ වෙබ් පේජ් එකේ නම විදිහට පෙන්වන එක අපිට මේ ටයිටල් එකෙන් වෙනස් කරගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි බොඩි ටැග් එක අතර මැද්දේ පාවිච්චි කරන්න පුළුවන් අනිකුත් ටැග්ස් ගොඩක් ගැන අපි කතා බහ කරා. ඒ සම්බන්ධයෙන් කතා කරපු ටැග් එකක නැත්නම් උසුල් නෑක ඔයගලන්ගේ සිංහල වචනේ තියෙනවා වගේ. පළවෙනිට අපි කතා කරා header tags ගැන. h1 වල ඉඳලා h6 දක්වා header tags තියෙනවා. මේවා couple tag එකක් කියලා අපි කතා කරා. starting tag එකක්, ending tag එකක්. ආරම්භ කරන උසුලනයක්, අවසාන කරන උසුලනයක් තියෙනවා කියලා අපි කතා බහ වුණා. ඒ වගේම මම කිව්වා HTML වල 95%කට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ඔය couple tag එකක් විදිහට පවතින tags කියලා. ආරම්භක සහ අවසාන උසුලනය අවසාන කරන උසලන තියෙන දෙන්නෙක් ඉන්න ටැග්ස් තියෙන්නේ. ඒ වගේම තමයි සිංගල් ටැග්ස් තියෙන අවස්ථාත් තියෙනවා කියලා අපි කතා බහ කරා. right ඊළඟට අපි ෆොන්ට් ටැග් එක ගැන කතා කරා. ෆොන්ට් ටැග් එක තමයි අපි කතා කරනකොට කතා කරේ ඇට්‍රිබියුට්ස් කියන පදය ගැන අපි කතා කරේ ෆොන්ට් එක කතා කරනකොට. ෆොන්ට් ටැග් එකේදී අපි කිව්වා ඇට්‍රිබියුට්ස් විදිහට අපිට අරගන්න පුළුවන් face කියන එක නා ෆොන්ට් එකේ වර්ගය වෙනස් කරගන්න, අපේ වෙබ් පේජ් එක උඩ පෙන්නන අකුරු වල වර්ගය වෙනස් කරගන්න, සහ face size කියන එක නා පාවිච්චි කරනවා කියලා කිව්වා අකුරු වල size එක වෙනස් කරගන්න. ඊළඟට color කියන එක නා අපි පාවිච්චි කරනවා කියලා කිව්වා අකුරු වල වර්ණය වෙනස් කරගන්න. right එතකොට ඒ හැරුණම අපි කතා බහ කරා වර්ණය කියන එක අපිට වර්ණයේ නම විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. සහ hash code එක එහෙම නැත්නම් hexadecimal code එකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒකේ hexadecimal code එක කොහොමද පාවිච්චි වෙන්නේ කියන එකත් අපි කතා බහ කරමු. ඒ වගේම තමයි මට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ attribute එකක් ලියනකොට ගොඩක් අය මේ වගේ තැන්වල වරද්දා ගැනීම කරනවා. දැන් මේ font tag එක අපි උදාහරණයක් ගත්තොත් font කියලා කියන්නේ tag එකේ නම. ඊට පස්සේ හිස් තැනක් තියලා තමයි attribute එකේ නම අපි ලියන්නේ. එකට ලියන්නේ නැහැ. එකට ලිව්වොත් ඒක වැරදි. right එතකොට හැම ඇට්‍රිබියුට් එකක්ම හැම ඇට්‍රිබියුට් එකකටම ඔයගලන්ට වැලියු එකක් දෙන්න ඕනේ. වැලියු එක දෙන්නේ සමාන ලකුණ දාලා ඊට පස්සේ ඩබල් කෝට්ස් ඇතුලේ අදාළ අගය ලියලා පෙන්නන්න ඕනේ. ඒක ඉලක්කමක් වුණත් අකුරු ප්‍රමාණයක් වුණත් ඩබල් කෝට්ස් ඇතුලේ තමයි ඔයගලන්ට ඒ දේ පෙන්නන්න තියෙන්නේ. right ඒ වගේම තමයි මේ ඇට්‍රිබියුට් සෙට් එකෙන් සෙට් එක තපරයක් ඉන්න ඇට්‍රිබියුට් සෙට් එකෙන් සෙට් එකට මේ මැද හිස් තැන මේන්ටේන් කරගන්න ඕනේ. ඒක නම් අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි. නමුත් හොඳ පුරුද්දක් විදිහට ඒ කියන්නේ good practice එකක් විදිහට අපිට ඒක පාවිච්චි කරන්න. ඔව් පුතේ කියන්න මොකද ප්‍රශ්නේ? සර් ඉමේජ් එකක් දාන්න නිසා කියලා දුන්නද? තාම නෑ පුතේ තාම නෑ. මම මේ දැන් පහුගිය දවස් ටික මේ මතක් කරගෙන යන ගමන් ඉන්නේ. ඊළඟට අපි කතා කරා මේ color එකක් කියන එක hash code එකෙන් දාලා hexadecimal values තුනක් විදිහට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් කියලා. ඒවා RGB colors කියලා මම ඔයගලන්ට කිව්වා. red, green, blue වලට අදාළව තියෙන values එන්නේ. ඒ වගේම මට මතක නෑ මම center උසුලනය ගැන කිව්වද කියලා. center tag එක ගැන මම කතා කරේ නෑ මට මතක විදිහට නේද? center tag එක අපි කතා කරේ නෑ නේද? මේ center tag එක පාවිච්චි කරලා දෙයක් center align කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ align කියලා වෙනම attribute එකක් එනවා. ඒක මට මතක විදිහට අපි paragraph tag එකත් එක්ක align කියන attribute එක කතා කරා. නමුත් center tag එක කතා කරලා දෙයක් center කරන්න පුළුවන් කියන එක කතා කරේ නෑ. ඒත් අපි ඒක ගැන කතා බහ කරමු. ඒ වගේම තමයි මෙන්න මේ වගුවේ තියෙන attributes ටික ගැන අපි කතා කරා. bold කරන්න b tag එක, italic කරන්න i tag එක, underline කරන්න u tag එක,
emphasize කියන එක හරියට වැඩ කරේ නෑ. ඒක ගැන හොයලා බැලුවම ඒකේ තිබුණේ මේ HTML version විදිහට අප්ඩේට් වෙනකොට em කියන tag එක support කරන්නේ නැති ඉතින් යම් version එකකින් ඉස්සරහට support කරන්නේ නැති තත්යකට තමයි තියෙන්නේ කියලා. මොකද em කියන එක්කෙනාගෙනුයි bold කියන එක්කෙනාගෙනුයි දෙන්නගෙම වෙන්නේ එකම කාර්යය. ඉතින් ඒකට bold කියන එක විතරක් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. S කියන එක අපි පාවිච්චි කරා strike through මැද්දෙන් ඉරක් ඇඳ ගන්න. sub කියන එක අපි පාවිච්චි කරා අකුරු උඩට කරලා බලන්න. ඒ කියන්නේ බලයක් සඳහන් කරනකොට x වර්ගය සඳහන් කරනකොට දෙකේ ඉලක්කම x අකුරෙන් උඩට යන්න ඕනේ. ඒක නිසා sub කියන එක ඒ වෙනුවෙන් පාවිච්චි කරා. sub කියන එක අපි පාවිච්චි කරා subscript කියන එක කරන්න. සාමාන්‍ය රසායනික සංකේතයක් ලියනකොට H2O කියලා ලියනොත් දෙකේ ඉලක්කම h අකුරට පහලින් පෙන්වන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි පාවිච්චි කරා. ඊළඟට මාකි කියන කෙනා අපි පාවිච්චි කරා නේද? පොඩි ඇනිමේෂන් එකක් වෙන්නන නේද? ටෙක්ස්ට් ඇනිමේෂන් එකක්. වමේ සිට දකුණට ගෙනියන්න පුළුවන්. දකුණ සිට වමට අරගෙන යන්න පුළුවන්. යන්න පුළුවන් පහළට යන්න පුළුවන් යන ආකාරයකට. ඔබතේ. So was a WordPress කියන වගේත් වැඩද? ඔව්. මාකි කියන එක වැඩ වෙන්න ඕන HTML නේ. නැති වෙන දෙයක් නැහැ. WordPress වල header එක එහෙම පෙන්වන්නේ නැහැ නේද ඒගොල්ලෝ? ඔව් අන්න එතන ගැටලුව තියෙනවා. මොකද WordPress වල අපිට body එක විතරයි edit කරගන්න දෙන්නේ. header එක edit කරගන්න දෙන්නේ ඒගොල්ලන්ගේ සමහර editors වල තියෙනවා headers edit කරන්න දෙනවා. එහෙමත් නැත්නම් ඔය header එක එන්නේ දැන් අපි WordPress වගේ පාවිච්චි කරනකොට articles කියන concept එකෙන් අපි යන්නේ. ආටිකල් එකේ නම තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට header එක විදිහට settle කරගන්නේ. ඒ වගේ පොඩි ගැටලු වෙන තැන් තියෙනවා. right? නමුත් body එක ඇතුලේ අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. යම් සීමා කිරීම් තියෙනවා. 90%ක 95%කට හැබැයි දේවල් කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරා මේ anchor tag එක ගැන අපි කතා කරා. anchor tag එක මෙතනදී කතා කරලා නෑ ඔයගොල්ලන්ට තාම. ඊට පස්සේ මෙතන මේ h tags ගැන කියලා තියෙනවා. img tag එක ගැන කතා කරලා තමයි අපි session එක නතර කරේ මූලික වශයෙන්. ඒක නිසා img tag එක මම ආයෙ අද පොඩ්ඩක් මුලින් ඉඳලා මතක් කරගෙන යන්නම්. ඊට අමතරව අපි center tag එක ගැන කතා බහ කරන්න ඕනේ. හරි. ගිය සතියේ මම අරගත්ත ෆයිල්ස් දෙක ඒ විදිහටම මෙතන තියෙනවා. ඒක නිසා මම මේ HTML ෆයිල් එකම පාවිච්චි කරනවා. දැන් අපි දන්නවා HTML ෆයිල් එකක් notepad එක, කියන්නේ word editor එකක් පාවිච්චි කරලා අපිට කෝඩ් කරන්න පුළුවන්. එයා සේව් කරනකොට HTML කියන එක්ස්ටෙන්ෂන් එක සහිතව සේව් කරන්න ඕනේ. right? මම එතකොට මේ ගිය සතියේ කරපු එක එතකොට එතන මම ඉමේජ් එකක් දාලා ඔයගලන්ට පෙන්නුවා. මේ ඉමේජ් එක වැටලා තියෙන ආකාරය මේක දාපු විදිය ගැන මම ආයි කතා බහ කරන්නම්. ඒක නිසා මම මෙයාව ඕපන් කරගන්නවා right click කරලා notepad එක හරහා. right? ඒකට මේ තියෙන්නේ notepad එකේ මම ඉමේජ් එක දාන්න පාවිච්චි කරපු කෝඩ් එක. එතකොට HTML tags දෙක තියෙනවා සාමාන්‍ය විදිහටම. මේක HTML ෆයිල් එකක් කියලා ඉදිරිපත් කරන්න. header section එකේ මම title එක පාවිච්චි කරලා තියෙනවා my home කියලා. ඊළඟට body section එකට උඩින් මගේ මේක print වෙලා තියෙන්නේ. එතකොට automatically body එක කියලා අරගන්නවා. නමුත් හරි විදිහට ගත්තොත් මේක print වෙන්න ඕනේ body section එක ඇතුලේ. right? ඒතර body section එක ඇතුලේ මම පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? img කියලා tag එකක් start කරලා තියෙනවා මම. ඒ tag එකට src කියලා attribute එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ attribute එකට දීලා තියෙන අගය තමයි මම පාවිච්චි කරන්න ඉන්න පින්තූරයේ නම. right? එතකොට ඒ පින්තූරයේ නම double quotes ඇතුලේ මේ විදිහට මම දීලා තියෙනවා. එතකොට මෙතනදී පින්තූරයේ නම තියෙනවා. ඊට පස්සේ dot එක තියෙනවා. ඊට පස්සේ පින්තූරයේ extension එක. ඒ කියන්නේ image file එකේ extension එක. image extensions ඔයගලන්ට හම්බ වෙනවා jpg ඊළඟට jpeg කියලා හම්බ වෙනවා. png කියලා හම්බ වෙනවා. gif කියලා හම්බ වෙනවා. bmp කියලා හම්බ වෙනවා. ඕවා තමයි අපිට සාමාන්‍යයෙන් විශේෂයෙන් කියන බහුලවම දකින්න හම්බ වෙන image extensions වෙන්නේ. ඒ ඔයගලන්ගේ විභාගයට දෙනකොට
ෆයිල් එකේ නම මේ එක්ස්ටෙන්ෂන් එකත් එක්කම තමයි දෙන්නේ. එතකොට ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න තියෙන්නේ මේ විදිහට. විභාගේ ගොඩක් වෙලාවට HTML ප්‍රශ්නේ හරි ලේසි. හේතුව තමයි ඔයගලන්ට HTML සම්පූර්ණ කෝඩ් එකක් ලියන්න එන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක හිස්ටම් පුරවන තැනට තමයි HTML ප්‍රශ්නේ හැඩගස්සලා තියෙන්නේ. ඉතින් හරිම ලේසි ප්‍රශ්නයක් ඒක. මේක හරියට තේරුම් ගත්තොත් ඒකෙන් ටක් ගාලා ලකුණු ටික අරගන්න පුළුවන්. right? හරි. එතකොට මම මෙතන මේ HTML ෆයිල් එක පාවිච්චි කරනකොට මේ මැප් එක දෙන්න මම පාවිච්චි කරපු කෙනා තමයි මෙන්න මේ පින්තූරය. එතකොට මේ පින්තූරේ යම්කිසි නමක් තියෙනවා නම් ඒ නම ඒ විදිහටම මට මෙතන පාවිච්චි කරන්න ඕනේ. එක තැනකින් හරි මේ නම වෙනස් වුණොත්, උදාහරණයක් විදිහට මේ ඒ අකුර මගේ අතින් මිස් වුණොත්, මිස් වෙලා මම මෙයාව සේව් කරලා මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරොත් ඕගලන්ට ඉමේජ් එක දකින්න හම්බෙන්නේ නැහැ. පේනවද? ඉමේජ් එක වෙනුවට නිකම් පින්තූරයක් නැහැ කියලා, පින්තූරේ කැඩිලා තියෙනවා කියලා, නැත්තම් බ්‍රෝක් වෙලා තියෙනවා කියලා පොඩි අයිකන් එකක් පෙන්නනවා. ඒ ඇරෙන්න ඔයාගේ ඉමේජ් එක මේකේ පේන්නේ නැහැ. right? ඊළඟට ඔයා මේ එක්ස්ටෙන්ෂන් එක වරද්දලා දුන්නොත්, right, jpg තියෙන තැනට මම දෙනවා png කියලා. right, එහෙම දුන්නත් දැන් මෙතෙන්දී නම හරි, නමුත් එක්ස්ටෙන්ෂන් එක වැරදි. එතකොට මෙහෙම වෙලාවක මගේ පින්තූරේ බ්‍රවුසර් එකට එන්නේ නැහැ. right, එතකොට නමයි ඔයාගේ එක්ස්ටෙන්ෂන් එකයි දෙකම හරියට තියෙන්න ඕනේ. ඔයාට අදාළ ඉමේජ් එක ඔයාගේ වෙබ් පේජ් එකට ගන්න නම්. ඒ වගේම තමයි දැන් ඔයා ඉමේජ් එකක් තෝරගන්නකොට එකක් තමයි ඔයගොල්ලෝ මේ HTML page එකට දාන ඉමේජ් එකක් ගොඩක්ම high quality එක තෝරගන්න එක තේරුමක් නැහැ. load වෙන්න වෙලා යනවා. ගොඩාක් low quality එක තෝරගන්න එක තේරුමක් නැහැ. එතකොට පින්තූරේ අපහැදිලි. ඒක නිසා මේ අපි වෙබ් එකකට පාවිච්චි කරනකොට අපි කියනවා moderate type එකක මධ්‍ය ප්‍රමාණයේ පින්තූරයක් අපි පාවිච්චි කරනවා, quality එක ප්‍රශස්ත මට්ටමක තියෙන සහ size එක සාපේක්ෂව අඩු. ඒ වගේම තමයි size එක කියලා මම ඉතින්දී කතා කරේ capacity එක. kilobytes megabytes ප්‍රමාණය සාපේක්ෂව අඩු. right? ඒ වගේම තමයි අපිට මේ map එක අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය size එකෙන් අපේ web page එකට ගන්න උවමනා වෙනවා. දැන් මේ තියෙන්නේ original size එක. මට මෙයාව පොඩියට අරගන්න අවශ්‍ය නම් මට පුළුවන් මේ img tag එක ඇතුලේ height කියන attribute එක පාවිච්චි කරන්න. height කියන attribute එක ඉදිරිපත් කරන්නේ මේ පින්තූරයේ උස. මම මෙතන height කියන එක මම 30යි කියලා දුන්නොත්, right, එයා 30න් මේ පින්තූරයේ උස ඉන්ඩිකේට් කරනවා. ඒක පික්සල්ස් වලින් එයා ඉන්ඩිකේට් කරගන්නේ. මම දැන් මේක සේව් කරලා මෙතන රිෆ්‍රෙෂ් කරාම ඔයගලන්ට පේන ඇති පින්තූරේ බොහොම පුංචි වෙලා තියෙනවා. right, ඒක 30 කියන්නේ බොහොම පොඩි අගයක්. right, මම මෙයාට 300 වගේ දුන්නොත් 300 දීලා මම මෙයාව රිෆ්‍රෙෂ් කරොත් ඔන්න ඔය වගේ ප්‍රමාණයට ඔබ ලොකු වෙනවා. right, එතකොට ඒකට අනුව මට පුළුවන් මගේ පින්තූරයේ උස අඩු වැඩි කරගන්න. ඒ විදිහටම පින්තූරයේ පළල අඩු වැඩි කරගන්න පුළුවන් width කියන කෙනා පාවිච්චි කරලා. මම width කියන කෙනා 300යි කියලා දුන්නොත් එන්න මගේ උසයි පළලයි සමාන වෙන විදිහට දුන්නොත් ඔන්න ඔය විදිහට තමයි මගේ පින්තූරය හැදෙන්නේ. එතකොට එයාව ස්ට්‍රෙච් වෙනවා පේනවා. right, ඒක නිසා ඔයාට අර සාපේක්ෂව උස අඩු වැඩි කරගන්න අවශ්‍ය නම්, يعني වගේ පින්තූරේ පරිමාණය හරි විදිහට තියාගෙන පින්තූරයේ ප්‍රමාණය අඩු වැඩි කරන්න අවශ්‍ය නම් එක්කෝ height එක විතරක් නැත්නම් width එක විතරක් වෙනස් කරන්න. එතකොට height එක දුන්නම width එක height එකට ගැලපෙන විදිහට හදාගන්න. අපි height and width දෙකම define කරලා තියෙනකොට ඒක හරි විදිහට එහෙමනම් define කරගන්න ඕනේ.
right මම දැන් width එක 300යි කියලා විතරක් දුන්නොත් තියලා save කරොත් එයා width එක 300ට ගැලපෙන height එක හදාගන්නවා. හැබැයි මම height එකයි width එකයි දෙකම define කරලා තිබුණා. ඒ කියලා තියෙන ප්‍රමාණ වලට තමයි ඒක හැදෙන්නේ. ඉතින් ඒක ඔයගලන්ට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න. විභාගයේදී ඔයගලන්ට කියලා තිබ්බොත් මෙන්න මේ පින්තූරේ මෙන්න මේ උසකින් මෙන්න මේ පල්ලකින් පෙන්වන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ඒ height එකටයි width එකටයි ඔය කියන අගයන් දෙක දෙන්න ඕනේ. right? ඒ වගේම තමයි height එකයි width එකයි අපිට percentage එකක් විදිහට දෙන්න පුළුවන්. ප්‍රතිශතයක් විදිහට දෙන්න පුළුවන්. right? උදාහරණයක් විදිහට මම width එක දුන්නොත් 50යි කියලා. 50ක් කියලා කියන්නේ මගේ ස්ක්‍රීන් එකේ කියන්නේ ස්ක්‍රීන් එක කියලා බ්‍රවුසර් එකේ පළලෙන් 50ක්. right? මම 125ක් කියලා දෙන්නකෝ. මොකද මම දැනටමත් 50ක ප්‍රමාණික වගේ ප්‍රමාණකින් ඉන්නේ. මම දෙනවා 125 කියලා. 125 දුන්නම මේ මුළු දැනට බ්‍රවුසර් එකේ තියෙන පළලෙන් 125කට මෙයාගේ පළල හදා ගන්නවා. right? ඔක සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම දැන් මේ දැනට පේන්න තියෙන මුළු දිගෙන් 125ක ප්‍රමාණයකට හදාගන්න තියෙනවා. මම දැන් මෙයාගේ බ්‍රවුසර් සයිස් එක චේන්ජ් කරොත් ඔයගලන්ට පේනවා ඇති එන්න මගේ ඉමේජ් එක ලොකු වෙනවා. පේනවද? පොඩි කරාම එන්න පොඩි වෙනවා. ලොකු වෙනකොට එන්න ලොකු වෙනවා. ඒත් percentage එකෙන් නිතරම කරන්නේ බ්‍රවුසර් සයිස් එකට සාපේක්ෂව ප්‍රතිශතයක් හදාගන්න එක. right? එතකොට මතක තියාගන්න උස සහ පළල කියන එක ඔයගලන්ට ආකාර දෙකකින් දෙන්න පුළුවන්. එකක් percentage එකක් විදිහට අනිත් එක පික්සල් ප්‍රමාණයක් විදිහට. right? ඒ වගේම තමයි මට අවශ්‍ය නම් මගේ මේ පින්තූරයට border එකක් දෙන්න පුළුවන්. right? මම border සමානයි 1 කියලා දුන්නොත් ඊළඟ රිෆ්‍රෙෂ් කරොත් ඔයගලන්ට පේනවා මේ පින්තූරේ වටේට border එකක් වැටෙනවා. මම මෙයාගේ border එක 2 කරොත් border එකේ ඝනකම එන්න වැඩි වෙනවා ඔයගලන්ට පේනවා. right? border එක 3 කරලා save කරනවා. border එකේ ඝනකම එන්න වැඩි වෙනවා. right? එතකොට border එකක් අවශ්‍ය නම් border කියන keyword border කියන attribute එක පාවිච්චි කරලා ඒකට අදාළව තියෙන අගය දෙන්න ඕනේ. right? මේකෙත් අර අපිට උවමනා ගාණක් දෙන්න බෑ. මම 10 වගේ දුන්නොත් යම් ප්‍රමාණයකට යා border එකේ ඝනකම වැඩි කරගන්නවා. ඊට එහා වැඩි කරන්නේ නැහැ මම දන්න තරමින් 20 කියලා දුන්නොත් ඊළ බලමු අපි. තමත් එයා වැඩි කරනවා. 30 කියලා දුන්නොත් එන්න වැඩි කරනවා. මොකක් හරි යම් අගයකින් එහා පැත්තට border එක පේන්නේ නැති වෙලා යනවා. දැන් ඕගොල්ලන්ට කිව්වොත් border එකක් දාන්න කියලා, කියන්නේ විභාගෙදි කිව්වොත් කියලා තිබ්බොත් border එක දාන්න කියලා නැත්නම් border එකක් දාපු පින්තූරයක් නම් දීලා තියෙන්නේ. ඕගොල්ලන්ට සරලව border එකේ 1 නැත්නම් 2 වගේ අගයක් පාවිච්චි කරන්න පුළුවන්. right? ඒක border එකේ ඝනකම අනුව ඕගලන්ට අගය හරියටම කීයද වෙන්නේ කියලා මතක තියාගන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් දෙයක් නෙවෙයි. right? නමුත් මතක තියාගන්න ඕනේ border එකක් දාන්න නම් border කියන attribute එක පාවිච්චි කරලා තියෙන්න ඕනේ. හරි. පැහැදිලිද මේ වෙනකන් කරපු දේවල් ටික? ගැටලු තියෙනවද? උලමයි පැහැදිලිද? right. හරි. හොඳයි. හරි. අපි ටෙක්ස්ට් බුක් එක පැත්තට ගිහිල්ලා බලමු ඉමේජ් එකට අදාළව තව මොනවාද ඔයගලන්ට කතා කරන්න කියලා තියෙන්නේ. SRC all track එක ගැන අපි කතා කරමු. width එක height එක කතා කරා, border එක කතා කරා, alignment එක ගැන කතා කරන්න කියලා තියෙනවා. right. හරි. එතකොට මේ පින්තූරය වෙබ් පේජ් එකේ තියෙන තැන දැන් තියෙන්නේ වමට එකේ වෙලා. right. මම align කියන attribute එක අරගෙන එයාට දුන්නොත් right කියලා. තීලා save කරලා refresh කරොත් මගේ පින්තූරේ දකුණට අරගන්න පුළුවන්. right? මම මෙයාව center දීලා බලනවා center වෙනවද කියලා. මට sure නැහැ ඒක. මොකද center tag එකේ බලපෑම අර emphasize එකේ වගේ
center attribute එකේ බලපෑම emphasize tag එක වගේ එක version එකකින් පස්සේ අතහැරලා තිබුණා ඒගොල්ලෝ. right නෑ පේනවද center tag එක වැඩ කරන්නේ නැහැ. spelling mistake එකක් නැතුව ඇති කියලා මම හිතනවා. මෙතන middle කියලා මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා right. middle එක දීලා බලමු middle වැඩ කරයි ගොඩක්. MIDDLE හරි මම අරගෙන තියෙන ස්පෙලිං එක හරි අපි bottom දීලා බලමු. right එකයි left එකයි වැඩ කරනවා top bottom middle කියන ටික වැඩ කරන්නේ නැහැ. අපි බලමු මේක. මොකද සමහර දේවල් answer කරන්නේ නැතුව යනවා කොහොමද කියන එක. සහ contents වලට සාපේක්ෂව වැඩ කරන දේවල් තියෙනවා. දැනට මතක තියාගන්න align කරන එක ඔයගලගේ පොතේ කියලා තියෙන නිසා මෙන්න මේ කියන අගයන් ටිකත් එක්ක යන්න පුළුවන් කියන එක. right ඊළඟට මේ alter text එක ගැන දැන ගැනීම ඔයගලන්ට වැදගත්. මේ alter text කියන එක අපි ඔකට alternative text කියලා කියනවා. attribute එකේ නම අපි පාවිච්චි කරන්නේ alt. right alter text එකෙන් කරන්නේ ඕගොල්ලන්ගේ පින්තූරය යම් කිසි හේතුවක් නිසා ලෝඩ් නොවුනොත් දැන් අපි දැනටමත් දන්නවා ලෝඩ් නොවෙන්න හේතු දෙකක්. එකක් නම වැරදිලා තියෙන්න පුළුවන් අනිත් එක එක්ස්ටෙන්ෂන් එක වැරදිලා තියෙන්න පුළුවන්. තව හේතු තියෙන්න පුළුවන් පින්තූරේ ලෝඩ් නොවෙන්න. ඔයාගේ පින්තූරේ ඔයා කියන ලොකේෂන් එකේ නැති වෙන්න පුළුවන්. ඊළඟට පින්තූරේ යම් කිසි හේතුවකින් පින්තූරේ කරප්ට් වෙලා තියෙන්න පුළුවන්. right ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට පින්තූරේ බ්‍රවුසර් එකට සපෝට් කරන්නේ නැති එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. එහෙම එකක් වෙන්න පුළුවන්. ඔය ඕනෑම අවස්ථාවක මොකක් හෝ හේතුවක් නිසා පින්තූරේ බ්‍රවුසර් එකට ලෝඩ් වෙන්නේ නැත්නම් අන්න ඒ වෙලාවට පින්තූරේ වෙනුවට වචනයක් ඩිස්ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා. ඒකට තමයි අපි alternative text විකල්ප පාඨය කියලා කියන්නේ. ඒක අපි මේ අපේ attribute එක අපි නිරූපණය කරන්නේ alt කියන වචනය පාවිච්චි කරලා. එතකොට alt කියන attribute එකට අපිට කැමති අගයක් දෙන්න පුළුවන්. මම මෙතන map කියලා දුන්නොත් දීලා save කරලා මෙයාව refresh කරාම මුකුත් වෙනසක් ඔයගලන්ට පේන්නේ නැහැ. මම දැන් මෙයාගේ නම වෙනස් කරනවා. දැන් තියෙන dash එක මම මෙතන save කරලා මම මෙයාව refresh කරනවා. right. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන map කියලා තියෙනවා. පේනවද? ඒ කියන්නේ map එක load වෙලා නැහැ. හැබැයි map කියන වචනේ ඔයගලන්ට පේන්න තියෙනවා. map කියන වචනේ පේන්න තියෙන්නේ මම මේ alt text එක විදිහට මෙතන map කියලා දීලා තියෙන නිසා. right. ඔය කියන විදිහට අපිට alternative text එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. පැහැදිලිද ළමයි? අනිත් අය පැහැදිලිද? right. හරි. දැන් අපි කතා කරමු ඔය තමයි image tag එකක් සම්බන්ධයෙන් ඕගලන්ට කතා බහ කරන්න තියෙන දේවල් ටික. අපි center tag එක ගැන පොඩ්ඩක් කතා බහ කරමු. කොහොමද center කරගන්නේ කියන එක. දැන් HTML වල alignment කියන නැත්නම් align කියන attribute එකේ එන එක facility එකක් තමයි යම් කිසි component එකක් අපිට center aligned කරගැනීමේ හැකියාව. මැදට එකෙල්ලේ කරගැනීමේ හැකියාව. හැබැයි
අපිට සමහර අවස්ථා එනවා මේ center කියන එක attribute එකක අගයක් විදිහට දීලා මේ වැඩේ කරගන්න බැරි වෙනවා. right? එහෙම වෙලාවට මට පුළුවන් center කියන tag එකක් තියෙනවා. ඒ tag එක පාවිච්චි කරන්න. right? දැන් මට මේ image එක center කරන්න අවශ්‍ය නම් මට තියෙන්නේ center කියන tag එක image එකට කලින් පාවිච්චි කරලා ඊට පස්සේ මම center කියන tag එක image එකෙන් පස්සේ close කරනවා. right? එතකොට මගේ දැනට තියෙන්නේ image එක right align වෙලා මම මෙයාගේ පෙරදිච්ච දෙත් හදනවා. දැන්ට මගේ දකුණු අත පැත්තට වෙන්න තියෙන්නේ. දැන් මම center tag එක පාවිච්චි කරපු නිසා මෙයා center align වෙන්න ඕනේ. right? හරි. නමුත් මෙතනදී center align වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මොකක් වෙන්න පුළුවන්ද? අවුලමයි. මම center tag දෙකක් මැද්දේ ලියලා තියෙනවා. මගේ image එකේ උනාට center line වෙන්නේ නැහැ. හේතුව මොකක් වෙන්න පුළුවන්? ඔව්. suggest කරන්න බලන්න, නිකන් හිතන්න බලන්න. එලිගන්න එක රයිට් දීලා තියෙනවා සර්. අන්න හරි. align එක right කියලා දීලා තියෙන නිසා. ඒක සෙන්ටර් කරා නම් හරිනේ. අපි align එක ඔතනින් අස් කරොත් අස් කරලා save කරලා බලමු. දැක්කද? ඒක සෙන්ටර් කියලා දැම්මොත් ඒත් එයිද? align එක center කියලා දැම්මොත් වැඩ කරන්න පුළුවන්. මොකද center කියන එක alignment එකේ වැඩ නොකරන නිසා. එහෙම නැතුව align එක center කියලා දාන නිසා නෙවෙයි. දැන් මේ center වෙන්නේ මේ center tag එකේ තියෙන effect එක. right? හැබැයි ඒක මෙතනින් මේ image tag එක ඇතුලෙන් alignment එක දෙන විදිහෙන් වෙනස් කරන්න පුළුවන්. right? දැන් මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ center කියන tag එකට හැකියාව තියෙනවා. ඒ දෙන්න අතරමැද්දේ තියෙන content එක center කර ගැනීම. දැන් ඕක h1 tags දෙකක් අපි center tag එක අතරමැද දැම්මොත් header tag එක ඔයගලන්ට පුළුවන් web page එක මැදට center align කරගන්න. p tag දෙකක් දෙපැත්තට center tag එක දැම්මොත් paragraph එක center align කරගැනීමේ හැකියාව තියෙනවා. right? එතකොට එහෙම තමයි center tag එක වැඩ කරන්නේ. හරි. එතකොට center උසුලනයට පස්සේ අපි header tags ගැන කතා කරා, image tag එක ගැන කතා කරා, එයාගේ attributes ටික ගැන කතා කරා. ඊළඟට අපිට paragraph තියෙන paragraph එකත් එක්ක වැඩ කරන විදිහ මම ගිය සතියේ කතා කරා. ඒ වගේම paragraph එකක පේලි කඩන්න අවශ්‍ය නම් br tag එක පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් කතා කරා. එතකොට මම කිව්වා br කියලා කියන්නේ කපල් එකක් තියෙන tag එකක් නෙවෙයි. ඔව් පුතේ. සර් මං ඉන්න චුට්ටක් ලේට් වුණා සර් මේ ගොඩක් කළාද? ඔව් අපි image tag එකට අදාළව තියෙන දේවල් ටික කරා පුතේ. ඔයා recording එකෙන් පොඩ්ඩක් බලන්න. සර් හරි. right? එතකොට අපි br tag එක ගැන කතා කරා ගිය සතියේ. අපි ඒකට කිව්වා line break එකක් කියලා. br tag එකත් කපල් එකක් තියෙන tag එකක් නෙවෙයි. එක tag එකයි එයාගේ තියෙන්නේ. right? අපි දැන් කතා කරපු image tag එකටත් හොඳට මතක තියාගන්න කපල් එකක් නැහැ. එයාගේ img කියන tag එකේ පටන් අර ගන්නවා මෙහෙම ඉරි කැලලකින් ඉවර කරලා තියෙනවා. closing tag එකක් නැහැ එයාගේ. ඒත් අපි දැන් closing tag එකක් නැති දෙන්නෙක් ගැන අපි දන්නවා. එක්කෙනෙක් br එක්කෙනෙක් img. අනිත් හැම කෙනාටම closing tag එකක් තියෙනවා. right? ඊළඟට අපි paragraph tag එකේ මේ alignment ගැන අපි කතා බහ කරා. ගිය සති මම ওই දේවල් ටික ඔයගලන්ට කරලා පෙන්නුවා. මෙන්න මෙතන වචන අතර පරතරය තියාගන්නේ කොහොමද? දැන් මම ඔයගලන්ට මේක ගිය සතියේ කරලා පෙන්නුවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. මතකද? අපි උදාහරණයක් විදියට අපි h1 tag එකක් අරගත්තොත් මෙතන. right? මම මෙතන දෙනවා
welcome Sri Lanka right ඔහොම දීලා මම header tag එක close කරනවා close කරලා save කරලා මගේ web page එක refresh කරාම ඔයගලන්ට පේනවා welcome to Sri Lanka කියලා මෙයා මෙතන හදාගෙන තියෙනවා. දැන් මට අවශ්‍ය නම් මේ welcome සහ to කියන වචන දෙක අතරේ තව වැඩිපුර ඉඩක් හදාගන්න. මෙහෙම ස්පේස් එක දීලා ඉඩ හැදුවා කියලා ඔයගලන්ට මතක ඇති මේ ස්පේසර්ස් ටික මෙතන මෙයා පෙන්වන්නේ නැහැ. දැන් මම මේක සේව් කරොත් සේව් කරලා මෙතන රිෆ්‍රෙෂ් කරොත් welcome to Sri Lanka එකේ මෙතන පෙන්වන්නේ එක ස්පේස් එකයි මෙතනත් එක ස්පේස් එකයි මෙතනත් එක ස්පේස් එකයි. මොකද HTML by default පුරුදු වෙලා තියෙන්නේ වචන අතර කොපමණ පරතරයක් තිබුණත් එක පරතරයකට එක ඉඩකට ඒ කියන පරතරය අස් කරනවා. හැබැයි අපිට ඇත්තටම මෙහෙම වුමනා වෙන තැන් තියෙන්න පුළුවන්. එහෙම වෙලාවට අපිට ඇත්තටම හිස්තැනක් තියාගන්න අවශ්‍ය නම් ඒ ඇත්තටම හිස්තැන තියාගන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ %NBSP කියන අගය. right හරියට ලියුවා නේද? ඔව්. right %NBSP කියන අගය. මේ %NBSP කියන වාක්‍ය කොටසෙන් ඔයාට එක ස්පේස් එකක් නිර්මාණය කරලා දෙන්න. right එතකොට මම මෙයාව කොහොම තියලා සේව් කරලා මගේ වෙබ් පේජ් එක රිෆ්‍රෙෂ් කරොත් දැන් මේ දෙන්න අතර තියෙන්නේ එක ස්පේස් එකක වෙනසක්. මම මෙයාව රිෆ්‍රෙෂ් කරාම ඔයගලන්ට පේනවා ඇති මෙතන දැන් ස්පේසස් දෙකක ස්පේසස් තුනක වෙනසක් තියෙනවා. right මම මෙතන right මෙන්න මේ විදිහට මේ කෝඩ් එක හදනවා බලා ගන්න. welcome වලට පස්සේ කිසිම හිස්තැනක් නැහැ. to වලට පස්සේ කිසිම හිස්තැනක් නැහැ. දැන් welcome කියන වචනේ මම යාව කැපිටල් වලින් දාන්නම්. එතකොට පැහැදිලි ඕගලන්ට අඳුන ගන්න. welcome to කියන එක මම කැපිටල් වලින් දානවා. ඒ දෙන්න අතර මේ NPSP එකක් තියෙනවා. මේක සේව් කරලා මම රිෆ්‍රෙෂ් කරාම ඔයගලන්ට පේනවා ඇති තප්පරකින්මයි right මේ දෙන්න අතර එක හිස්තැනක් හැදිලා තියෙනවා. ඒ එක හිස්තැන හැදෙන්න හේතුව මෙයා. දැන් මම මෙතනින් මෙහෙම හිස්තැනක් තිබ්බොත් එතකොට welcome සහ හිස්තැනක් තියෙනවා. ඊට පස්සේ NBSP තියෙනවා. දැන් මම මෙයාව සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම ඔයගලන්ට පේනවා ඇති හිස්තැන් දෙකක්. 1යි 2යි. එක හිස්තැනයි හිස්තැන් දෙකයි. ඒ කියන්නේ මේ E අකුරට පස්සේ තියෙන හිස්තැන එනවා NBSP වලින් තව හිස්තැනක් දාලා දෙනවා. දැන් මම මේ ඊට පස්සේ welcome සහ NBSP අතර ඉඩ වැඩි කරොත් බලන්න මෙතන ඉඩක් වැඩි වෙන්නේ නැහැ. අර තියෙන ස්පේස් දෙකම විතරයි තියෙන්නේ. හැබැයි මම මෙන්න මේ වැඩේ කරොත් දැන් NBSP එකයි 2 එකයි අතර ඉඩක් තියෙනවා. මේ දෙන්න අතර ඉඩක් තියෙනවා. ඒ තියලා මේක සේව් කරාම මෙතන මට හිස්තැන් 3ක් අරගන්න පුළුවන්. හේතුව මෙතනින් එක හිස්තැනක් එනවා. මෙයා නිසා හිස්තැනක් එනවා. ආයි මේ දෙන්න අතර තියෙන හිස්තැනක් එකතු වෙනවා. right එතකොට මේක කොච්චර පරතරය හැදුවත් මෙතනින් කොච්චර පරතරය හැදුවත් ඔය හිස්තැන් තුනට වඩා පරතරය හැදෙන්නේ නැහැ වෙබ් පේජ් එකේ එක NBSP එකක් විතරක් පාවිච්චි කරලා තියෙන නිසා. සර් ඔව් පුතේ. එතකොට NBSP එකම 4-5ක් ගැහුවොත් අනිවාර්යෙන් පුළුවන් තව ස්පේසස් වැඩි කරගන්න. මම දැන් ඊළඟට ඒක තමයි ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නේ. දැන් මම මෙතන මම පාවිච්චි කරනවා මෙතනට තව NBSP එකක්.
එතකොට මට හිස්තැන් 4ක් එන්න ඕනේ. මෙතන එක හිස්තැනයි, මෙතනින් එක හිස්තැනයි, මේ දෙන්න නිසා හිස්තැන් 2යි. right මම save කරනවා, save කරලා refresh කරනවා. අන්න ඊට වැඩි වුණා. 1යි 2යි 3යි 4යි. හිස්තැන් 4ක් තියෙනවා. එතකොට මතක තියාගන්න ඔයාට වෙබ් පේජ් එකේ පරතරයන් හිස්තැන් හදාගන්න අවශ්‍ය නම් ඒක අකුරු අතරද පින්තූර අතරද අකුරු පින්තූර අතරද ඕනම ඔබ්ජෙක්ට් එකක් අතර මැද්ද හිස්තැන් හදාගන්න අවශ්‍ය නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් %NBSP කියන කැරක්ටර් එක. පැහැදිලිද? හරි. right ඊළඟට මේ පේලි කීපයක් ඇතුළත් කිරීම කියන එක අපි කතා බහ කරා BR tag එක. එතකොට BR එකෙන් කරන්නේ එක line එකක් break කරන එක. ඒ කියන්නේ ඉන්න පේලියේ සිට ඊළඟ පේලිය දක්වා cursor එක අරගෙන එනවා. එතකොට BR වලට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරොත් line breaks වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. right ඊළඟට අපි කතා කරනවා line breaks වලට පස්සේ ඔයගලන්ට එනවා list ඇතුළත් කරන ආකාරය. දැන් HTML වල ඔයගොල්ලෝ දැනගන්න ඕන list ಜಾති 3ක් තියෙනවා. list ಜಾති 3ක් තියෙනවා. එක්කෙනෙක් තමයි unordered list. unordered list කියලා කියන්නේ පිළිවෙලක් නැති. ඒ කියන්නේ අපි කියනවා අංක කරපු නැති ලයිස්තුවක්. right? එතකොට මේ ලයිස්තුවේ ඒකේ type එක සඳහන් කරලා නැහැ ඒ වගේ එකක්ද? මෙන්න මේ වගේ මෙතන අංක නොකරපු ලයිස්තුවක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. මේ පොඩි සංකේතයක් දාලා ලිස්ට් කරලා තියෙන කෙනෙක්. ඒතර මේකේ එක කවුද දෙක කවුද තුන කවුද හතර කවුද කියන එක පේන්නේ නැහැ. මොකද පුතේ? එතකොට ඒක list view එකක් වගේ එකක් අරගෙන අපිට පුළුවන් නේද ඒකට මේ HTML කියන link එකක් දාන්න. පුළුවන්. link එක දාන විදිහ අපි දැන් තව ටිකකින් කතා කරනවා. list එක කතා කරලා ඉවරලා right? එතකොට මේකට අපි කියනවා unordered list එක. right? ඊළඟට ඉන්නවා ordered list. ordered list එක මෙන්න මේ වගේ. මේ තියෙන්නේ. ඉලක්කම් දාලා. ඒක අරාබි 1 2 3 4 වෙන්න පුළුවන්. රෝම ඉලක්කම් 1 2 3 4 වෙන්න පුළුවන්. capital රෝම ඉලක්කම් තියෙන්න පුළුවන්. simple රෝම ඉලක්කම් තියෙන්න පුළුවන්. capital ABC තියෙන්න පුළුවන්. simple ABC තියෙන්න පුළුවන්. right කර මේ උඩ පෙන්ලා තියෙනවා ඒවට එන්න පුළුවන් අගයන් අපි ඕක ගන්න විදිය ගැන කතා කරමු ඊළඟට ලිස්ට් එකක් තියෙනවා විස්තරාත්මක ලයිස්ට් description list නැත්නම් definition list කියලා අපි කියනවා එතනදී අර උඩ කතා කරපු ලයිස්ට් වලට වඩා මෙයා ටිකක් වෙනස් definition list එක මෙන්න මේ වගේ මේ පේනවද මේ උඩ තියෙනවා යම් කිසි මාතෘකාවක් ඒකට අදාළ වෙන විදිහට එයාගේ content එක තියෙනවා. ඒක පොඩ්ඩක් indent වෙලා තියෙනවා. අනුඡේදනය වෙලා තියෙනවා. right? ඊළඟට ආයසරයක් title එකක් තියෙනවා මාතෘකාවක් තියෙනවා. එයාට අදාළව අනුඡේදනය වීමක් තියෙනවා. එතකොට ඔන්න ඔය ලයිස්ට් 3 ගැන අපි දැනගන්න ඕනේ. මේ ලයිස්ට් ಜಾති 3න් ordered list එකයි unordered list එකයි බොහොම සමානයි. පොඩි තැනක වෙනස් වෙයි. right? හරි මම දැන් කියව දෙන්නම් කොහොමද unordered list වලට list එකක් අපේ පෙන්න ගන්න කියන එක. right? unordered list එකක් පෙන්න ගන්න ඔයගලන්ට උවමනා වෙනවා මෙන්න මේ මුලින්ම උවමනා වෙනවා tag couple එකක්. ඒ couple එකට අපි කියනවා UL couple එක කියලා. unordered පටන් ගන්න U අකුරයි list පටන් ගන්න L අකුරයි UL. right ඒ වගේම මෙයාට closing tag එකකුත් තියෙනවා. ඒත් මේ unordered list කියන එකෙන් indicate වෙන්නේ දැන් මේ HTML code එක අංකිත නොවන ලයිස්තුවක් නිර්මාණය කරන්නයි හදන්නේ. හැබැයි මේ ලයිස්තුව දැන් මෙහෙම UL කියලා මම open කරලා close කර පමණින් unordered list එක හැදෙන්නේ නැහැ. මොකද list එක ඇතුළ යම් කිසි content එකක් තියෙන්න ඕනේ items ගණනක් තියෙන්න ඕනේ. ඒක නිසා list එකේ items අපි එතනට දාන්න ඕනේ. right? so list එකේ item එකක් දාන්න ආයෙත් මම tag couple එකක් පාවිච්චි කරනවා.
ඒ ටැග් කපල් එක තමයි LI list item. කැපිටල් වලින් ලියන්න කියලා නීතියක් නැහැ. මම මේ කැපිටල් වලින් ලියන්නේ ඔයගලන්ට තේරුම් ගන්න ලේසි වෙන්න. එතකොට LI කපල් එකකින් කරන්නේ unordered list එක ඇතුළට list item එකක් දාලා දෙන එක. right? දැන් මම මෙතන ලිව්වොත් apple කියලා. ඔයාට මේ apple කියන list item එක බලා ගන්න පුළුවන්. ඔයාගේ web page එකේ unordered list එකක් විදිහට හැදිලා තියෙනවා. right? දැන් මම unordered list එකට මේ පොඩ්ඩ ලියලා තියෙන්නේ. UL open එකයි close එකයි තියෙනවා. එක list item එකක් තියෙනවා. ඔන්න මම මේව save කරා. refresh කරා. ඔයගලන්ට පේනවා ඇති. මේ apple කියලා පොඩි list item එකක් හැදිලා තියෙනවා. right? මට එතකොට තව list items අවශ්‍ය නම් හරිම ලේසියි. මගේ list item තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඒකට අදාළ විදිහට මම list items අරගන්නවා. right? මම මෙතන ගත්තොත් banana. and මෙතන දුන්නොත් නේද? grapes කියලා දුන්නා. right? ඔය විදිහට save කරොත් ඔයගලන්ට පේනවා ඇති. unordered list එකේ items 3ක් ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා. apple, banana, grapes. right? එතකොට මට unordered list එකක් define කරගන්න පුළුවන් ක්‍රමය ඕක. කොහොමද? UL කියන tag couple එක ගන්න ඕනේ. එයා තමයි list එකේ start එක සහ end එක තීරණය කරන කෙනා. ඊට පස්සේ ඒක යටතේ list items අපිට පාවිච්චි කරන්න පුළුවන්. list item එකක් පාවිච්චි කරනකොට අපි කියන්නේ li tag එක පාවිච්චි කරනවා කියලා. right? right. හරි. ඊළඟට අපිට ordered list එකක් පාවිච්චි කරනවා නම් right? ordered list පාවිච්චි කරනවා නම් මම මෙතන දැනට මේ images පාවිච්චි කරලා දෙන්න ටික අස් කරන්න ළමයි. right? ordered list එකක් අරගන්නවා නම් අපිට එකම එක වෙනසයි කරන්න තියෙන්නේ. කරන්න තියෙන එකම වෙනස මට මේකම copy කරලා මම නැවත වතාවක් paste කරගන්නවා. right? එතකොට unordered list එක කියන එකෙන් තීරණය කරනවා මේ ඉන්න list item ටික unordered list එකකට දාගන්නවා කියලා. right? ඊළඟට මේ u අකුර මම o අකුර බවට පත් කරපු ගමන් o අකුර බවට පත් කරපු ගමන් මෙයා තේරුම් ගන්නවා මේ තියෙන්නේ ordered list එක. දැන් මේ unordered list එක මුලින් තියෙනවා ඊළඟට ordered list එකක් තියෙනවා. දැන් මම මෙයාව save කරලා refresh කරාම ඔයගලන්ට මේ apple banana grapes කියන list එකට යටින් ආයෙත් apple banana grapes කියලා බලන්න හම්බෙනවා. හැබැයි එයාට 1 2 3 කියලා වැටලා තියෙනවා. අන්න බලන්න. right. පේනවද? apple banana grapes කියලා තිබුණා. ඒකට යට ආයෙත් apple banana grapes කියලා තියෙනවා. 1 2 3 වැටිලා. right? එතකොට අපි යෝගෙන් තේරුම් ගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. unordered list එක සීමා වෙන්නේ UL කියන tags දෙක පාවිච්චි කරලා. ඒක ඇතුලේ list item කියන li කියන tags අපි පාවිච්චි කරනවා couple tags list item එකක් define කරගන්න. ordered list එක OL කියන tags දෙක පාවිච්චි වෙනවා. ඒ දෙක අතර මැද list items පාවිච්චි කරනවා. ඊළඟට දැන් මේ UL එකක් නිකම්ම define කරාම ඕගොල්ලන්ගේ unordered list එකට by default වැටෙන්නේ පොඩි තිතක්. අපි කියනවා මේකට disk එක කියලා. කැරම් ගහනකොට disk එක පාවිච්චි කරනවනේ නේද? අන්න ඒ වගේ disk එකක් කියලා කියනවා. එතකොට ඔය disk එක මට අවශ්‍ය නම් change කරන්න පුළුවන්. අවශ්‍යම දේවල් අවශ්‍ය විදිහට එක එක යොදා ගන්න බෑ. නමුත් options කීපයක් දීලා තියෙනවා. right? ඊළඟට ordered list එක ගත්තොත් එයාගේ වැටෙන්නේ default 1 2 3 කියලා.
මම අර කලින් කිව්ව විදිහට අපිට ඕන නම් මේ 1 2 3 වෙනුවට රෝමානු ඉලක්කම් 1 2 3 පාවිච්චි කරන්න පුළුවන්. ඒ රෝමානු ඉලක්කම් පාවිච්චි කරනකොට ඒක කැපිටල්ද සිම්පල්ද කැපිටල් I අකුරු වලින්ද සිම්පල් I අකුරු වලින්ද එන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේම කැපිටල් ABC හෝ සිම්පල් ABC අරගන්නත් පුළුවන්. දැන් ඔය වැඩේ කරන්න අපිට ලිස්ට් දෙකේදී මේ කියන ordered list එකේ unordered list එකේ උදව් වෙන කෙනා තමයි මෙන්න මේ type කියන attribute එක. ඒතර type attribute එක කොහෙද තියෙන්නේ? එක්ක UL open tag එකේ නැත්නම් OL open tag එකේ. එතකොට UL කියලා කියන්නේ unordered list එකක්. unordered list එකේ type එක change කරන්න පුළුවන් අගයන් තියෙනවා තව දෙකක්. එකක් තමයි square කියලා අගය. square. right? මම square කියලා දුන්නම මම මේ දෙන්නගේ size එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. H2 tag දෙකක් අතරමැදට දාලා. මොකද නැත්තම් ඔයගලන්ට එච්චරම පැහැදිලි නෑ වැඩි. හරි. දැන් පේනවද? මගේ square H2 tag දෙක අතරමැද්දේ දාපු නිසා අකුරු ප්‍රමාණය පොඩ්ඩක් ලොකු වුණා. type එක square කියලා දීපු නිසා මෙතන තියෙන්නේ square types. එතන bullet එක square types. ඕක කැපිටල් සිම්පල් අවුලක් නැද්ද? අපි බලමු පොඩ්ඩක් ඒක. SQUARE. නෑ නේද? ගැටලුවක් නෑ. ස්ක්වයර් එක ස්ක්වයර් එක විදිහටම තියෙනවා. එතකොට සර් මේ HTML වලත් Python වල වගේ capital simple අවුලක් ගන්න නැද්ද? ගැටලුවක් නෑ. ඔව්. ඔව්. හැබැයි මෙහෙමයි. ඔතනදී capital simple ගැටලුවක් නොවෙන්නේ value එකට විතරක් වෙන්න පුළුවන්. අපි type වල T අකුර නෑ ඒක ගැටලුවක් නෑ. tag එක අවුලක් වෙන්නේ නෑ. tag එක අවුලක් වෙන්නේ නෑ. right? ඊළඟට මෙතනට මම circle කියලා දුන්නා. දැක්කද? පාට නොකරපු රවුමක්. ඩිස්ක් එක කියලා කියන්නේ පාට කරපු රවුමක්. දැන් මට ටයිප් එක ඕන නම් මෙතනට ඩිස්ක් කියලා දෙන්නත් පුළුවන්. by default to ඩිස්ක් එක තමයි එන්නේ. right? කොහොම ඩිස්ක් කියලා එනවා. ඕගොල්ලෝ මෙතන ටයිප් එකට නිකන් වෙන නමක් දුන්නොත් අපි හිතමුකෝ ඕවල් කියලා දෙනවා කියලා. ඕවල්. පේනවද වෙනසක් වෙන්නේ නැහැ. right? ඒ කියන්නේ වෙන ඒවා දුන්නට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මෙයාගේ වැඩ කරන තුන් දෙනයි ඉන්නේ. ඇත්තටම දෙන්නයි. by default disk එක එනවා. type එක equal disk කියලා දෙන්නත් පුළුවන්. ආයි නැත්නම් square දෙන්න පුළුවන්, circle දෙන්න පුළුවන්. ඔය තුන් දෙනාගෙන් ඔය කියන patterns ටික limit වෙනවා. right? OL එකටත් ඔය විදිහටම type එක පාවිච්චි කරන්න පුළුවන්. right? මෙතනදී capital A දුන්නොත් මම මෙයාව refresh කරොත් capital ABC කියලා වැටලා තියෙනවා. simple A දුන්නොත් refresh කරාම simple ABC වැටෙනවා. simple I දුන්නොත් refresh කරාම රෝමානු ඉලක්කම් simple letters වලින් capital I දුන්නොත් රෝමානු ඉලක්කම් capital I අකුරු වලින්. එතකොට ordered list එකට ඔන්න ඔය වෙනස්කම කරන්න පුළුවන්. පැහැදිලිද? ළමයි යශාන් අපිට notepad පාවිච්චි කරන්න කියලා තියෙන එකයි පුතේ මම notepad එකේ පාවිච්චි කරගෙන යන්නේ. notepad++ තව ගොඩාක් දේවල් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ type කරනකොට ඒවයි බලන්න එහෙම ගැටලුවක් නැහැ. right? පැහැදිලිද ළමයි ordered list එකයි unordered list එකයි?
හරි right okay හරි Sir. ඊළඟට අපිට කතා බහ කරන්න තියෙනවා definition Excuse me, list එක sir. ගැන ඔබද සර් දැන් අර ගත්ත ලිස්ට් දෙක එක යට එකක් න්යාවේ ඔව් ලිස්ට් එකකට පැත්තෙන් තව ලිස්ට් එකක් ගන්න මේ ටැග් එකක් තියෙනවද ඔව් ඒ කියන්නේ මේ වගේ එකක් නේද දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්න තියෙන්නේ නෑ සර් දැන් left එකේ left side එකේ එක මේ ලිස්ට් එකකුයි right side එකේ තව ලිස්ට් එකකුයි තව ලිස්ට් එකක් එහෙම ගන්න නම් අපි දැන් ඉස්සරහට කතා කරනවා ටේබල් කියලා ස්ට්‍රක්චර් එකක් ගැන එතකොට ටේබල් කියන ස්ට්‍රක්චර් එකේදී ඔයාලට කියලා දෙනවා ටේබල් එකක් ඇඳගන්නේ කොහොමද කියලා. එතකොට ටේබල් එකේ එක සෙල් එකක් ඇතුළට ওই ලිස්ට් එකක් දාන්න පුළුවන්. ඒ දැම්මම ඊට පස්සේ දකුණත පැත්තේ තියෙන සෙල් එකට තව ලිස්ට් එකක් දාන්න පුළුවන්. මොකද අපිට නිකන් මේ අපේ වෙබ් පේජ් එක කොටස් කරගන්න බෑ. වෙබ් පේජ් එක කොටස් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ටේබල් එකක් පාවිච්චි කරලා වෙබ් පේජ් එක කොටස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් div එකක් division එකක් පාවිච්චි කරනවා කියලා div කියලා tag එකක් තියෙනවා. div tag එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි syllabus එකේ නැහැ. right? ආයි නැත්නම් frames වලට කඩනවා කියලා අපි කරනවා. frames වලට වෙන් කරලා web page එකක් කැලි කරගන්න පුළුවන්. දැන් පුතාගේ උවමනාවත් එක්ක බැලුවම ඒකට වඩාත් හොඳට ගැලපෙන table එකක් තමයි. table එකේ තියෙන අපිට අවශ්‍ය නම් list 3ක් පෙන්න ගන්න. අපි table එකක් හදනවා තීරු 3ක් තියෙනවා. ඒ තීරු 3ට එතකොට list 3 දාන්න. හරි? පැහැදිලි? right එතකොට මෙතන කතා කරලා තියෙන්නේ මේ එක list එකක් ඇතුලේ තව list වර්ගයක් පාවිච්චි කරලා. ඒතර ඒකේ කිසිම restriction එකක් සීමා කිරීමක් නැහැ. මේ මොන list එකක් ඇතුලේ මොන જાතිය list එකක්ද පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඔයාලට ordered එකක් ඇතුලේ unordered එකක් පාවිච්චි කරන්න පුළුවන්. unordered එකක් ඇතුලේ ordered එකක් පාවිච්චි කරන්න පුළුවන්. right? ordered list එකක් ඇතුලේ තව ordered list එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය විදිහට එක එක variations කරගන්න පුළුවන්. ඔතනදී සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ දේ ගැන. right? දැන් බලන්නකෝ මේ මෙතන දීලා තියෙන කෝඩ් එක ගැනම. මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා UL tag එක. type එක disk කියලා දීලා තියෙනවා. right? ගැටලුවක් නැහැ. ඊට පස්සේ එක list item එකක් හදලා තියෙනවා සිංහල. ඊළඟට දෙවෙනි list item එක හදලා දෙමළ කියලා ලියලා තියෙනවා. right? හැබැයි ඒ list item එකේ මේ list item එකට අයිති closing tag එක නැහැ. පේනවද? ඒ closing tag එක තියෙන්නේ මේ මෙතන. right? ඒ කියන්නේ දෙවෙනි list item එක අතරමැද්දේ මේ දෙමළ කියන වචනයට පස්සේ මෙන්න මේ ඉතිරි ටික තව පොඩි list item එකක් බවට පරිවර්තනය කරලා තියෙනවා. right? එතකොට ඒ list item එකේ පෙන්නලා තියෙනවා මේ දෙවෙනි list item එක ඇතුලේ මගේ තව පොඩි list එකක් තියෙනවා. එතකොට තමයි මේ විදිහට මේ sub list කියනවා කියන එක. උපලයිස්තු කියන එක ගොඩනැගෙන්නේ. right? ඉතින් එතකොට ඕක ඔය විදිහට අපිට sub list කර කර යන්න පුළුවන් එකක් ඇතුලේ එකක් දදා යන්න පුළුවන්. right? දැන් අපේ උදාහරණයේ හැටියට මේ Apple කියන list item එකේ මෙතන අරගත්තොත් මෙයාට පස්සේ Apple කියන එක්කෙනාට පස්සේ මම අරගන්නවා OL එකක්. right? ordered list එකක් open කරලා මම කියනවා list item එකක් අරගන්නවා. right? මම මෙයා පොඩ්ඩක් ටැබ් කරගන්නම්. එතකොට මේ වැඩේ ඔයගලන්ට සාර්ථකයි පේන එක. මම මෙතන ලියනවා rose apple output apple. right? ඔය ලියලා සේව් කරාම මගේ මේ apple කියන වචනෙට යටින්
rose apple, wood apple කියලා ordered list එකක් එන්න ඕනේ. right. පේනවද? ඊට පස්සේ තමයි banana කියන එක එන්නේ. හරි. දැන් ඔයගලගේ ටෙක්ස්ට් බුක් එකේ මේ list item එක මෙතනින් close කරලා තියෙන නිසා මෙතනින් open වෙන එක මේක ඔයගොල්ලෝ මේ විදිහට practice කරන්න. හැබැයි මේ ordered මේ list item එක මෙතනින් close කරාම ඔය හා සමානම output එකක් අපිට බලා ගන්න පුළුවන්. දැක්කද? කිසිම වෙනසක් නැහැ. මෙයාව refresh කරාට කිසි වෙනසක් වෙන්නේ නැහැ. right. හැබැයි මතක තියාගන්න ඔයගලගේ අච්චු පොතට අදාළවනේ ඔයගලගෙන් ප්‍රශ්න අහන්නේ. ඒක නිසා එතනදී list item එක පාවිච්චි කරලා තියෙන්නේ ordered list එක. එහෙම නැත්නම් sub list එක පාවිච්චි කරලා ඉවර වෙලා තියෙන තැනදී නිසා ඒ විදිහට ලියන්න පුරුදු වෙන්න විභාගයකට. පැහැදිලිද list එකක් ඇතුලේ තව list එකක් හදාගන්න විදිහ? එතකොට ඔයාලට මේ ordered list එක වෙනකොට ඕනනම් unordered list එකක් හදාගන්නත් පුළුවන් තව. එතකොට මේක UL කියලා මම දැම්මොත් තව unordered list එකක් හැදෙනවා. දැන් මම මෙයාව refresh කරාම ඔයාලට පේනවා ඇති. පේනවද මේ sub list වෙනකොට මේ සලකුණ එක සැරේම මාරු වෙනවා. එකම සලකුණ තියාගන්න. මේක මේ අරගෙන තියෙන්නේ circle එක. පැහැදිලිද ළමයි මේක? ඔව් සර්. right. හොඳයි. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ definition list එක ගැන. right. definition list එක මොන වගේද? විස්තරාත්මක ලයිස්තු කියන එක මම කිව්වා අර දෙන්නට ටිකක් වෙනස්. definition list එකේ ඕගලන්ට අඳුන ගන්න දේවල් තුනක් තියෙනවා. right. ඒ තමයි definition list එක හඳුන්වලා දෙන්නේ නැත්තම් මේ definition list එකක් වෙන කෙනෙකුයි මේ ඉන්නේ කියන එක හඳුන්වලා දෙන්නේ DL කියන කපල් එකකින්. right. DL කියන කපල් එකකින් definition list DL. ඒතර DL කියන දෙන්න අවශ්‍යයි මෙයා definition list එකක් කියලා හඳුන්වලා දෙන්න. ඊළඟට definition list එක ඇතුලේ ඕගලන්ට tag couple එකක් ගන්න පුළුවන් DT කියලා. definition title DT හැඳින්වීමේ මාතෘකාව. right. මම මේක fruits කියලා මාතෘකාව දෙනවා. right. ඊළඟට ඔයාලා title tags දෙකක් පාවිච්චි කරන්න පුළුවන් DD කියලා. definition description. right. definition description කරන්නේ අර title එක යටතේ ලියන්න ඕන විස්තරය තමයි අපි මේ definition description එක යටතේ ලියන්නේ. right. එතන මෙතන මම ලිව්වොත් fruits are healthy කියලා මේක මේ fruits වලට අදාළව තියෙන description එකක් වෙනවා. දැන් මම මේක save කරලා මේ පැත්තේ refresh කරාම අපලට පේනවා ඇති මේ fruits කියන title එක මෙතනට වැටෙනවා. fruits are healthy කියන description එක මෙතන තියෙනවා. දැන් ඔයාට මේ DL couple එක අතර මැද්දේ අවශ්‍ය ඕනම තැනක DT එකක් ගන්න පුළුවන්. අවශ්‍ය ඕනම තැනක DD එකක් පාවිච්චි කරන්න පුළුවන්. නීතියක් නැහැ එක DT එකක් ඇතුලේ එක DD එකයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඕන තරමක් DTs
අරගන්න පුළුවන්. definition title ඕන තරමක් දාන්න පුළුවන්. definition descriptions ඕන තරමක් ලියන්න පුළුවන්. මම දැන් මේක යටතේ ලිව්වොත් තව dd එකක් සර් ඔව් පුතේ සර් ඩීඩී එක සොහොම මේ ස්පේස් එකක් තියලාද පටන් ගන්න ඕනේ නෑ 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 එහෙම අවශ්‍ය නෑ මම මේ ඔයගලන්ට අර මේ අඳුන ගන්න ලේසි වෙන්නයි මේ තියෙන්නේ ඒක සර් මේ කොහොම කරත් ඒකේ මේ ටිකක් ස්පේස් එකක් තියලානේ ඒක ලියන්නේ නේද ඒක ලියන්න ඔව් ඉන්න මම ඒකත් පෙන්නන්නම් සර් දැන් ඔය මුළු එකම මේ අපිට සෙන්ටර් කරන්න ඕන නම් DL එකට උඩින් ගන්න වෙනවනේ සර් එතකොට ඒක ඔව් ඒ කියන්නේ center tag එක DL වලට උඩින් center tag එක ගන්න පුළුවන් right දැන් මේ dt මෙහෙම ලිව්වා කියලා ඔයාගේ මේ තියෙන format එක change වෙන්නේ නැහැ දැන් මගේ මේ dt එක ඇතුලේ dd's දෙකක් තියෙනවා මම ඒක save කරලා refresh කරනවා පේනවද fruits කියන එක යටතේ fruits are healthy we need fruits to live ඔයාට ඊට පස්සේ අවශ්‍ය නම් තව dt එකක් ගන්න පුළුවන් තව dt එකක් ගන්න කිසිම බාධා කිරීමක් නැත සාධනේ සෙන්ටර් කරලා පොඩ්ඩක් පෙන්නන්නකෝ ඕකම ඉන්න මම මේකේ veggies කියලා ලියනවා right ඒක යටතේ මම dd එකක් දානවා veggies are healthy right මේක save කරාම ඔය විදිහට තමයි ඔයගොල්ලන්ගේ definition list එකේ එන්නේ. එතකොට dt දෙකට fruits and veggies කියලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ තියෙන definition list definition description දෙක තුන මේ විදිහට indent වෙලා ඉන්නේ. center කරන්න නම් ඕනේ අපි මෙතනට center tag එකක් දාමු. දාලා මෙයාට center tag එකක් දාමු. දාලා save කරලා කොහොම කරාම center tag එක ওই විදිහට center වෙනවා. ඒක සර් එතකොට එක යට එකනේ ඉන්නේ. එක යට එක එන්නේ. ඔව්. ඇයි මෙයාගෙන් කියනවනේ center කරන්න කියලා. right. ඔයාට මේ ඔය කියන එකම තියාගෙන තව මැද්දට කරන්න අවශ්‍ය නම් ක්‍රම කීපයක් තියෙනවා. මම අර කිව්වා වගේ පොඩි ටේබල් එකක් හදලා ටේබල් එකේ මැද්දට මේක දාන්න පුළුවන් ටේබල් එකේ බෝඩර්ස් ඕෆ් කරලා. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් මෙතඩ් එකක් තියෙනවා මාජින් එකක ඒ කියන්නේ මේ මාජින් එක ලොකු මාජින් එකක් තියලා ඔයාට ගන්න පුළුවන්. right ඒක මෙතෙන්දී අපි කතා කරන්නේ නැහැ. right left margin එක වැඩි කරාම මේ එතනින් ඉඩක් තියලා ඔයාට print වෙන්න පටන් ගන්නවා. right ඔය කියන දේවල් සර් මේ මර්කි ටැග් එක ඇනිමේෂන් වගේ එක ඔව් ඒකේ සර් ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්ද පොඩ්ඩක් ඒක හොයලා බලන්න වෙයි නේද පුතේ මාකි එකේ ස්පීඩ් එක වෙනස් කරන තිබුණේ පොඩක් බලමු මේ පාඩමෙන් පස්සේ පොඩක් හොයලා බලමු අහන්න අනිවාර්යයෙන් මතක් කරලා right හරි එතකොට පැහැදිලිද ළමයි මම මේ center tags දෙක අයින් කරගන්නවා පොඩ්ඩක් definition list එක ගැන පැහැදිලිද list ಜಾති 3යි එතකොට right එතකොට ordered list unordered list definition list right එතනින් ඕගොල්ලන්ගේ list වර්ග ටික ගැන කතා බහ ඉවර වෙනවා එතකොට මතක තියාගන්න මොන විදිහටද ඔය තුන්දෙනා පාවිච්චි කරන්න කියලා right මම අර කලින් කිව්වා වගේ හරිම ලේසි මේ ප්‍රශ්නේ කොට දාගන්න ඔන්න ඊළඟට තියෙනවා කොහොමද hypertext එකක් නැත්නම් hyperlink එකක් සරල භාෂාවෙන් කිව්වොත් link එකක් create කරගන්නේ කොහොමද කියලා right දැන් link එක කියන එක අපිට පාවිච්චි කරන්න උවමනා වෙනවා දේවල් දෙකකට එකක් තමයි අපේ වෙබ්සයිට් එක ඇතුලේ වෙබ් pages කීපයක් තියෙනකොට දැන් වෙබ්සයිට් එකක් කියන එකක් හැදෙන්නේ වෙබ් pages කීපයක් එකතු වෙලා. ඒතකොට මේ වෙබ්සයිට් එක ඇතුලේ එක එක වෙබ් page එක වෙත ගමන් කරන්න මට links දාගන්න පුළුවන්. links වලින් තමයි එයා ගමන් කරන්නේ. ඒ වගේම තමයි එක වෙබ්සයිට් එකක ඉඳලා තව වෙබ්සයිට් එකකට
යොමු වෙන්නත් අපිට ලින්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ නටස මේ පේජ් එක ඉදන් කෙලිම YouTube එකට යන්න ඕන නම් ඒ විදිහට ඔව් අන්න ඒ වගේ. ඔව්. දැන් ඕගොල්ලෝ Google එකේ ගිහිල්ලා සර්ච් කරාම ඕගලන්ට එනවනේ ලොකු ලිස්ට් එකක්. ඒතර Google එකේ සර්ච් කරාම ඕගලන්ට එන්නේ google.com කියන වෙබ්සයිට් එකේ ලිස්ට් එකක්. ලින්ක් ලිස්ට් එකක් තමයි වැටෙන්නේ. ඒතර ඒකේ එක ලින්ක් එකක් ක්ලික් කරාම wikipedia.com ඕපන් වෙනවා. තව ලින්ක් එකක් ක්ලික් කරාම youtube.com ඕපන් වෙනවා. අදාළ විදිහට. කියන්නේ සර් Google කියන්නේ වෙබ්සයිට් එකක්ද? ඔව් Google කියන්නේ වෙබ්සයිට් එකක් තමයි පුතේ. ඒ වෙබ්සයිට් එකට හැකියාව තියෙනවා සර්ච් කිරීම. ඒකයි යට අපි සර්ච් එන්ජින් එකක් කියලා කියන්නේ. right? මොකද අපි ඕනම වෙබ්සයිට් එකක් අපිට තියෙන්නේ www.yamkisinama.com හරි .lk හරි ඒ අදාළ ඩොමේන් එකක් එක්ක තමයි එයා ඉන්නේ. top level domain එකක් එක්ක තමයි ඉන්නේ. right? එතකොට Google කියන්නේ search engine එකක් නෙමෙයිද? Google කියන්නේ search engine එකක් තමයි. google.com කියලා කියන්නේ වෙබ්සයිට් එකක්. ඒතර Google කියන search engine එක තියෙන්නේ google.com කියන වෙබ්සයිට් එකේ. එතකොට සර් google.com කියන්නේ මහා පරිමාණ සයිට් එකක් නේ. මහා පරිමාණ කියලා අපිට කියන්න බෑ. එයා කරන්නේ ඒ කියන්නේ අපිට search engine එකක් නිකන් ඉන්ටර්නෙට් වල තියන්න බෑනේ. search engine කියලා කියන්නේ යම් කිසි component එකක්. ඒ component එක ඉන්ටර්නෙට් වල තියෙනවා නම් වෙබ්සයිට් එකක තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒක කියන්නේ අන්තර්ජාලය පවත්ව ගන්න නම් වෙබ්සයිට් එකක් මත තියන්න. නැත්නම් එයාව බ්‍රවුසර් එකට අපිට අරගෙනීමේ හැකියාවක් එන්නේ නැහැ. right? එතකොට ඒ නිසා search engine එකකින් කරන්නේ search කරන එක. හැබැයි ඒ search engine එක දරාගෙන ඉන්නේ වෙබ්සයිට් එකක්. ඒකෙන් අදහස් වෙන්නේ ඒ වෙබ්සයිට් එකට ගොඩාක් contents දාලා තියෙනවා කියන්නේ. එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒ වෙබ්සයිට් එකේ search engine එක කියන එක maintain කරගෙන search engine එක මුළු අන්තර්ජාලයටම connect වෙලා එතකොට සෝ Yahoo Google ඒ කියන්නේ search engine ද? search engine. ඔව්. Google search engine එකක් තියෙනවා, Yahoo search engine එකක් තියෙනවා, Bing කියලා search engine එකක් තියෙනවා. ඒකේ search engines ගොඩක් තියෙනවා. සර් Google එක MS ලද කරගෙන යන්නේ? Google එක නෑ Microsoft නෙවෙයි. Google කියන්නේ වෙනම ආයතනයක්, Google Corporation. Microsoft ලගේ search engine එක තමයි Bing කියලා කියන්නේ. BING. සර් ගොඩක් කට්ටිය Bing එක පාවිච්චි කරන්නේ නැහැ නේ සර්. ඒක නෑ Bing කියන එක කියන්නේ Google තමයි ප්‍රසිද්ධම search engine එක. Yahoo තමයි ඊළඟට. අර Bing එකේ සර් ඇඩ් එකේ Google එකට ලොකු user friendly ගතියක් තියෙනව නේද? මොකේද පුතේ? Bing එකේ කියන්නේ ඒකොල්ලෝ දැන් අපිට අපි search එකක් දීලා අලුත් website එකකට යනවා නම් ඒ website එක ඔටෝම new tab එකකින් open කරලා දෙනවා. ඔව්. නමුත් search resources වැඩිම තියෙන්නේ Google එකේ. ඒ කියන්නේ ඔයාට search list එක Bing වලින් search වෙන විදිහට නෙවෙයි Google වල search list එක එන්නේ. ඒකේ තව කියන්නේ Bing Google තරම් අපි ඒකට කොහොමද කියන්නේ? advance නැහැ. ඒකට හේතුව සර් අර Bing වල අලුත් හන්දනේ ඒකොල්ලන්ගේ තිතර ලොකු database එකක් හැදිලා නැති හන්දනේ. අන්න ඒකයි. ඔව්. මොකද දැන් Google කියන්නේ search engine history එකේ පළවෙනියක්. Google කියලා කියන්නේ. එයා ඒ කාලේ ඉඳලම එයාගේ searching practice එක practice කර එන්නේ. ඒක නිසා එයා ගාව තියෙන facility එක ඒගොල්ලෝ සැරින් සැරේ අලුත් ඒවා දා අප්ඩේට් වෙනවා වැඩි නේද අනිත් ඒවාට වඩා? ඔව් ඔව් techniques වැඩි updates වැඩි right ඒක නිසා ඒගොල්ලෝ සාමාන්‍ය search දැන් කියන්නේ ඔයගොල්ලෝ dictionary එක අරන් බලුවොත් dictionary එකේ googlein කියලා වෙනම වචනයක් තියෙනවා. googlein කියන එක dictionary එකේ එන වචනයක්. Google search engine එකක් හරහා සෙවීම googlein කියලා ඒ තරමට Google ප්‍රසිද්ධයි සහ පරණයි. සර් Bing එක සර් ඇඩ් එහෙම එනවා වැඩි නේ සර් ඒකේ. මට Bing එක එහෙම ලොකුවට එක්ස්පීරියන්ස් එකක් මේ ගොඩක් අර ෂොප් වලින් එහෙම අපි කම්පියුටර් හදන්න ගියාම ඒගොල්ලෝ කියන Bing පාවිච්චි කරන්න එපා ඒකට data කැපෙනවා වැඩි කියලා. එහෙම වෙන්න ඇති. එහෙම වෙන්න ඇති. මොකද ඒගොල්ලෝ සමහර data කැපෙන වැඩි කියන්නේ ඒගොල්ලෝ සමහරලාට සර්විස් එක high quality දෙන්න බලනවා ඇති. එතකොට ඔව් සර් ඒගොල්ලෝගේ අර මේ CNN BBC වගේ අර news update ම ගොඩක් එහෙම එනවා නේද? එහෙම එනවා නේ. හරි අපි බලමුකෝ කොහොමද hyperlink එකක් settle කරගන්න කියලා. දැන් hyperlink එකක් හදාගන්න hyperlink එක ගාවට එන්න කලින් මට images වල පොඩි දෙයක් මිස් වුණා ළමයි.
ඉමේජ් එකක් වෙන තැනක තියෙනකොට කොහොමද ඒක ලින්ක් කරගන්නේ කියන එක ගැන මම කතා කරේ නෑ. ඒක කතා කරලා එන්නම්. මොකද මේ හයිපර් ලින්ක් එකට ඉමේජ් එකට යනකොට අපිට කැප්ෂන් ඒ දේ එකක් අවශ්‍යයි. දාන්නත් මොකද පුතේ? ඉමේජ් එකට කැප්ෂන් කියලා එකක් දානවනේ. ඉමේජ් එකට කැප්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට කැප්ෂන් ටැග් කැප්ෂන් ඇට්‍රිබියුට් එක තියෙනවද? මට මතක නැහැ හරියටම. මෙතන අපි කැප්ෂන් එක ගැන ලොකුවට කතා බහ කරලා නැහැ. right SRC එකයි ඔය ටික ගැන තමයි කතා කරලා තියෙන්නේ. හොයලා බලන්න තියෙන්න පුළුවන් පුතේ. right මොකද සාමාන්‍යයෙන් HTML කියලා කියන්නේ සෑහෙන ලොකු ඒරියා එකක විහිදෙන කෙනෙක්. right හරි මට ඉමේජ් එකේ අවශ්‍ය වෙලා තියෙනවා වෙන තැනක තියෙන ඉමේජ් එකක් කොහොමද රිෆර් කරන්න කියන එක දෙන්න. ඒක මම මේ විදිහට අරගන්නම්. img src equals මගේ ඉමේජ් එක මේක මම map කියලා රීනේම් කරගන්න ඕලමයි මට ලේසි වෙන්න. right ඒ වගේම මම මෙන්න මෙතන මෙන්න මේ ගස් ගොඩක් තියෙන JPG එකක් මට ගෙන්න ගන්න ඕනේ එතන. දැන් මෙයා ඉන්නේ right මෙයා ඉන්නේ ඔයගලන්ට පේනවා ඇති මගේ path එක කොහොමද කියලා D කියන drive එකේ ICT කියන folder එකේ O level කියන folder එක ඇතුලේ G10 unit 6 word processing කියලා තියෙන folder එක ඇතුලේ තමයි trees.jpg කියන එක නා ඉන්නේ. right එතකොට මම මේ කියන path එක හරියට define කරන්න ඕනේ මගේ image එක ඇතුලේ හරියට මේ image එක refer කරන්න නම් src එකට මම මෙයාව paste කරා. right ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා තියෙන දේ පේනවනේ D drive එක colon එකක් /එක ICT /O level /G10 unit 6 word processing // ඊට පස්සේ මගේ පින්තූරේ ඒ කියන්නේ trees.jpg right මම මෙයා මෙතනට අරගන්නවා. දීලා මේක වහලා මම image tag එක මෙතනින් close කරනවා. close කරලා save කරලා අපි බලමු මෙයා load වෙනවද කියලා. මම මේක refresh කරනවා. ඔව් ඔන්න trees එක ඇවිල්ලා තියෙනවා. මේ එක path එකේ එක කොතනක හරි වෙනසක් වුණොත් මම දැන් මේ O level කියලා තිබ්බ තැනින් L අකුර මැකුවා. save කරා refresh කරාම එයාව load වෙන්නේ නැහැ. ඒ කියන්නේ path එක හරියට නැත්තම් පාත් එකේ කැපිටල් සිම්බල් බලපානවා නේද? path එකේ capital symbol බලපානවා. මොකද folder එකනේ පුතේ අල්ලගන්නේ. ඒ folder names වලට capital symbol තියෙන්න පුළුවන්. right ඒක නිසා ඒ path එකේ තියෙන folder name එකේ තියෙන capital symbol spaces ඒවා ඒ විදිහට බලපානවා. right ඒතර ඔන්න ඔතන ඔයගොල්ලෝ learn කරන්න ඕනේ මොකද දැන් අපි hyperlinks ගැන කතා කරනකොට අපිට මේ දේ වැදගත් වෙනවා. ඒතර මතක තියාගන්න තියෙන පොඩි දෙයක්. ඔයාගේ වෙබ් පේජ් එකයි ඉමේජ් එකයි එක ළඟ නම් තියෙන්නේ. දැන් මේ විදිහට නම් තියෙන්නේ. ඔයාට අමුතුවෙන් path එකක් define කරන්න අවශ්‍ය නැහැ. right සරලව කියන්න තියෙන්නේ නේද? මෙච්චර මේකක් ඕනේ නැහැ. map.jpg කියලා කිව්වනම් map එක load වෙනවා මෙතනට. හේතුව මගේ home.html එක තියෙන තැනමයි map එක තියෙන්නේ. right. ඊට මම මෙයාව save කරලා refresh කරාම දැන් ගස් ටිකට යටින් map එක load වෙනවා. හැබැයි මගේ images තියෙන්නේ වෙනමම තැනක නම් හරියට ඒ path එක මම define කරගන්න ඕනේ. පැහැදිලිද? හවුද? හරි. right
ඊළඟට අපි anchor tag එක ඒ කියන්නේ link එකක් දාගන්න විදිහ ගැන කතා කරමු. දැන් hyperlink එකක් හදාගන්නකොට මම අර කලින් කිව්වා වගේ අපිට මේක තැන් දෙකකදී උවමනා වෙනවා. එකක් තමයි අපිට මෙයාව අවශ්‍යයි එකම අපේ වෙබ්සයිට් එකේ විවිධ pages හරහා යන්න. يعني එක තැනක ඉඳලා තව තැනකට විසිට් කරන එක page බටන් එකකින් එකක් තව ඇඩ් page. කරනවද? මොකද පුතේ? බටන් එකක් ඇඩ් කරනවද? බටන් එකක් ඇඩ් කරන්නේ නැහැ පුතේ. මෙතන anchor tag එක පාවිච්චි වෙන්නේ වචනයකට එන link එකක් විදිහට. ඔයගලන්ගේ search engine එකේ මොන හරි දෙයක් search කරාම ඔයගලන්ට එනවනේ. එහෙනම් මෙතන search කරොත් cat කියලා. right මේ විදිහටනේ links ටික එන්නේ. මේ තියෙන්නේ links. right මේ හැම තැනකම තියෙන link එකක්. ඔන්න ඔය ආකාර එකක් කොහොමද හදාගන්නේ කියන එක තමයි කතා කරන්නේ. බටන් එක කියලා කියන්නේ ඇඩ්වාන්ස් ඔප්ෂන් එකක් පුතේ. right හරි. එතකොට මේ වැඩේ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් anchor tag එක. anchor tag එක අපි පාවිච්චි කරන්නේ A කියන අකුරෙන් තමයි anchor කියන එක ඉන්ඩිකේට් කරන්නේ. එයා couple tag එකක්. starting tag එකක් තියෙනවා ending tag එකක් තියෙනවා. right මේ anchor tag එක අතරමැද්දේ අපි යම් කිසි වචනයක් ලිව්වොත් click here කියලා ලියලා මම save කරොත් save කරලා මම මේ images දෙක අස් කරනවා. right මම මෙතන පොඩ්ඩක් size එක ඔයගලන්ට පේන H3 tag එකක් පාවිච්චි කරනවා. නැත්නම් පැහැදිලි නෑ ඔයගලන්ට web page එකේ තියෙන එක. ඔය විදිහට මගේ output එක තියෙනවා. මම මෙයාව save කරලා මේ පැත්ත refresh කරනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති click here කියන වචනේ තියෙනවා. දැන් මේ click here කියන කෙනාට කිසිම විදියකින් මෙයාව click කරන්න පුළුවන් ගතියක් මෙතන නැහැ. right okay ඊළඟට තපරකින් ළමයි මේ H3 එක දාපු එකේ ඉෆෙක්ට් එකක් තියෙනවද කියලා චුට්ටක් බලාගන්න. නෑ. right ඊළඟට මම මෙතන දෙනවා a කියන එක ලියලා ඊට පස්සේ href කියන කෙනාගෙන් ඉන්ඩිකේට් කරන්නේ hyper reference කියන එක. right ඒ කියලා මම මෙතනට දෙනවා www.google.com. right ඔහොම දීලා මම මෙයාව සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම දැන් ඔයගලන්ට පේනවා එකපාරට වෙනසක් වුණා. පේනවද? අන්ඩර්ලයින් වෙලා තියෙනවා, නිල් පාට වෙලා තියෙනවා by default. එතනට ළඟට ගියාම මගේ mouse pointer එක change වෙනවා අතක් විදිහට. ක්ලික් කරන්න පුළුවන් කියලා පෙන්නනවා. මම මෙයාව ක්ලික් කරාම file could not be accessed කියලා දෙනවා. මොකද මේකේ හරියටම web address එක දෙන්න ඕනේ. ඒ කියන්නේ හරියටම web address එක කියලා කියන්නේ අර https එක තියෙන ටික දෙන්න. right ඒ කියන්නේ web address එක මෙන්න මේ විදිහට දුන්නොත් තමයි google.com එක මෙයා connect වෙන්නේ. දැන් මෙයාව save කරලා මේ පැත්ත refresh කරාම back ගිහලා refresh කරාම කල මෙයාව click කරාම දැන් මට google එක load කරගන්න පුළුවන්. right මම දැන් ආවේ මගේ මේ web page එකේ ඉඳලා මෙතනින් මේක click කරාම website එක open වෙනවා. මම මෙයාම අරගෙන copy එකක් දාලා මම මේකට දුන්නොත් visit Star Labs කියලා මම මෙයාව change කරනවා http://www.starlabs
.lk කියලා සේව් කරනවා. සේව් කරලා මෙයා රිෆ්‍රෙෂ් කරාම ওই විදිහට ලින්ක්ස් දෙකක් තියෙනවා. මම මේකට br එකක් පාවිච්චි කරන ළමයි. මොකද automatically line break කරගන්න නැහැ. oops right දැන් එකක් යට එක්කෙනෙක් ඉන්නේ. එතකොට click here කියන එක ක්ලික් කරාම google.com වලට යනවා. visit star labs ක්ලික් කරාම මගේ වෙබ්සයිට් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. right වෙච්ච දේ පැහැදිලිද? anchor tag එකක් තියෙනවා. එයාගේ href කියන attribute එක අනිවාර්යෙන් පාවිච්චි කළ යුතුයි. අනිවාර්යෙන් පාවිච්චි කළ යුතුයි. ඒ href කියන කෙනාට දෙන value එක අනුව මේ anchor tags දෙක අතරමැද්දේ තියෙන වචනය anchor tags දෙක අතරමැද්දේ මේ click here කියන එක තියෙන්නේ. click here කියන වචනය link එකක් බවට පත් වෙනවා. එයාව click කරන්න පුළුවන්. click කරාම එයා යන්නේ කොතනටද? මෙන්න මේ href කියන attribute එකකින් කියලා තියෙන තැනට. ඒතර anchor tag දෙක අතරමැද්දේ ලියන කෙනාව අපිට link එකක් කරන්න පුළුවන්. href එකෙන් ගැලපෙන target එකක් එයාට දුන්නම. right මේ href tag එක පාවිච්චි කරලා අපිට web page එක direct කරන්න පුළුවන් අපේම website එකේ තව web page එකකට. අපිට අවශ්‍ය නම් පින්තූරයක් open කරන්න මෙයා පාවිච්චි කරන්න පුළුවන්. සින්දුවක් open කරන්න මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ එකක් open කරන්න මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. තවත් website එකකට යන්න මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. right එතකොට මේ තියෙන්නේ external website එකකට යන විදිහ. දැන් මට අවශ්‍ය නම් මගේ website එක ඇතුලේ pages වලට යන්න. දැන් ඔයගලන්ට මම මගේ website එක load කරාම දැන් මේ starapps.lk කියන තැනට ආවම home කියලා කියන්නේ මගේ එක page එකක්. ICT lesson කියන තැන GIT කියලා කියන්නේ මගේ website එකේම තව page එකක්. ඒතර මේ මගේ menu එකේ තියෙන්නේ ඔක්කොම links. ඒ අදාළ link එක click කරාම අදාළ page එක load කරලා දෙනවා. right දැන් මේ home කියන තැනට ගියාම ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙන්නේ starlabs.lk. ඒතකොට ඒ page එකෙන් page එකට link bar එකේ තියෙන link එකත් වෙනස් වෙනව නේද? ඔව් මට තේරුණා පුතේ. link bar එකේ තියෙන link එක කියන්නේ අර notes කියලා තැන තියෙන අර reload කරන තැන ආවත් මෙතන තියෙන තැන නේද? ඔව්. ඔව් සර්. එතන එයා යන විදිය තමයි පෙන්නලා තියෙන්නේ. දැන් මෙතන ඉන්නේ index.php කියන තැන. දැන් මෙතන git දුන්නම පේනවාද? index.php එකේ ඉඳලා ICT lessons වල git කියන තැනට ගිහිලා තියෙනවා. lesson recording starlabs recording කියන දේ දුන්නම index.php lesson recording starlabs recordings. එතකොට ඒ වගේ මේ link එකක් මට පාවිච්චි කරන්න පුළුවන් මගේ එක website එකක ඉඳලා තව website එකක් එක connect වෙන්න සහ මගේ website එක ඇතුලේ එහෙට මෙහෙට ගමන් කරන්න. right. ඒතර website එක ඇතුලේ එහෙට මෙහෙට ගමන් කරනවා කියන එකදී මුලින්ම ඔයාගේ වෙබ්සයිට් එකේ වෙබ් pages ප්‍රමාණයක් තියෙන්න ඕනේ. නේද? දැන් අපේ වෙබ්සයිට් එක ගත්තොත් දැනට අපේ වෙබ්සයිට් එකේ තියෙන්නේ එක page එකයි නේ. right අපේ එක අරගත්තොත් අපේ තියෙන්නේ මේ home.html විතරයි. දැන් මම ටක් දාලා මේ notepad එකේම මේක copy කරලා අරගෙන අලුත් notepad එකක් අරගෙන මම මෙයාව copy කරලා මේක මම දෙනවා page 1 title එක. මම මෙතන ලියනවා ටක් ගාලා එකක් welcome to මේක ඕනේ මේක ටිකක් තියෙමු. ටික වැඩක් තියෙනවා. මම මෙතන ලියනවා welcome to page 1. right දැනට මම මේක href එක අයින් කරනවා. එක href එකක් විතරක් තියා ගන්නවා. මේක මම දෙනවා home කියලා. එතන මම දෙනවා home.html.
මම දැන් මෙයාව සේව් කරනවා ඩෙස්ක්ටොප් එකේම page 1.html කියලා. දැන් මගේ වෙබ්සයිට් එකේ මට තියෙනවා pages දෙකක්. එකෙනෙක් home.html එකෙනෙක් page1.html. මම මෙයාගේ source code එක open කරලා home.html ගේ code එක open කරලා මෙතනට දෙනවා page1.html. right, මම මේක වෙනස් කරනවා go to page 1. right, කළා මම මේව සේව් කරනවා. ඒතර දැන් මගේ html ෆයිල් දෙකක් තියෙනවා. හොඳයි. මොනවාද html ෆයිල් දෙක? එක්කෙනෙක් home page එකට ලියපු html ෆයිල් එක home.html, අනිත් එක්කෙනා page1.html. right, මේක මම capital H කරනවා මොකද මෙයා home.html capital H එකකින් ඉන්නේ. right, දැන් මම මගේ වෙබ්සයිට් එක refresh කරනවා. refresh කරාම go to page 1 කියන එක තමයි මේ my home කියන home.html එකේ තියෙන්නේ. මෙයාව ක්ලික් කරාම මෙන්න ආව welcome to page 1. right, එතකොට ඒකේ තියෙනවා තව පොඩි link එකක් home කියලා. මම home ක්ලික් කරාම ආයෙසරයක් මගේ home page එකට එනවා. right, ඒකට අපි සරලව වෙබ්සයිට් එකක pages වලට මාරු වෙනවා කියලා කරන්නේ ඔන්න ඔය දේ. link එකක් හදනවා, එයාව ක්ලික් කරාම අදාළ එකට යන්න. නමුත් මේක ප්‍රැක්ටිකලි අපි පාවිච්චි කරනකොට අපි ගොඩාක් වෙලාවට මේ දේවල් මේ link එකක් කියන එක මේ වගේ මෙනු එකක් එක්ක, එහෙම නැත්නම් යම්කිසි picture එකක් එක්ක, දැන් ඊතක්සලා වෙබ්සයිට් එක ගත්තොත් ඒකේ ගොඩක් ඒවා තියෙන්නේ pictures එක. right, අපි pictures දාලාම තමයි හදලා. දැන් මෙනු එකක් තියෙනවා. මේ තියෙන pictures ඔක්කොම ඔය වගේ links. මේ කෙනෙක් ක්ලික් කරාම open වෙන්නේ තව එක තැනක්. right, ඒ විදිහට අපිට පුළුවන් අපේ වෙබ්සයිට් එක මැනේජ් කරන්න. right, මම දැන් ඊළඟ දවසේ කියලා දෙන්නම් කොහොමද පින්තූරයක් link එකක් කරන්නේ සහ table එකක් මැනේජ් කරගන්නේ කොහොමද කියන එක. right, හරි, එහෙනම් අපි අදට මෙතනින් සෙෂන් එක නතර කරමු. ප්‍රශ්න තියෙන කට්ටිය ඉඳලා ප්‍රශ්න අහන්න. අනිත් අය ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ. right, ඊළඟ දවසේ අපිට HTML වලට අදාළව තියෙන කෝඩින්ග්ස් ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. වෙලාව තිබුණොත් මම web authoring tool කියන පැත්තට යනවා. right, කොහොමද කෝඩ් කරන්නේ නැතුව වෙබ්සයිට් එක මැනේජ් කරගන්නේ කියන එක පෙන්නන්න. right, හරි, එහෙනම් ගිහිල්ලා එන්න. අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ප්‍රශ්න තියෙන කට්ටිය ඉඳලා ප්‍රශ්න ටික ක්ලියර් කරගෙන යන්න. right, thank you very much. හැමෝටම good night.